හරි පුතේ ලියන්න අද දවසේ පළවෙනි ප්‍රශ්නය ප්‍රශ්න අංක 1 දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝමි ඉලක්කම් 1 පහලින් ඊට පහළ පේලියෙන් සංඛ්‍යා රටාවේ රෝමි ඉලක්කම් 1 මුල් පද 4 සංඛ්‍යා රටාවේ රෝමි ඉලක්කම් 1 මුල් පද 4 ඊළඟ පේලියෙන් රෝමි ඉලක්කම් 2 සාධාරණ පදය ඊළඟ රෝමි ඉලක්කම් 3 12 වන පදය මුල් පද 4 ඊළඟ රෝමි ඉලක්කම් 2 සාධාරණ පදය රෝමි ඉලක්කම් 3 12 වන පදය රෝමි ඉලක්කම් 3 12 වන පදය රෝමි ඉලක්කම් 4 68 වන්නේ කීවැනි පදයද 68 වන්නේ කීවැනි පදයද සිග්නල් මේ වෙනවා අයිත් කියනවා 68 වන්නේ කීවැනි පදයද මුල ඉඳන් කියන සිග්නල් මේ 68 වන්නේ කීවැනි පදයද ඊළඟ පුතේ රෝමි ඉලක්කම් 5 30 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද 30 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න 30 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න සර් සිග්නල් මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න හරි පුතේ ඔන්න කොටස් 5 ඔය කොටස් 5ට උත්තර ලියන්නයි තියෙන්නේ හරිද පුතේ අපෙන් අහලා තියෙන්නේ දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ මුලින්ම අහනවා මුල් පද 4 ඔන්න දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර ඔන්න එහෙනම් රෝමි ඉලක්කම් 1 දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර එහෙනම් 2 4 6 8 ඕන කමා තිත් දෙකෙන් පටන්ගෙන දෙකෙහි ගුණාකාර දැක්කද ඕන පද පිහිටි සංඛ්‍යා රටාවේ මුල් පද 4 ලිව්වා ඊළඟට රෝමි ඉලක්කම් 2 සාධාරණ පදයක් නෝ පුතේ සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය සාධාරණ පදය හරි ඔන්න බලන්න පුතේ සාධාරණ පදය දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර නම් අපි වගු ගහලා එදා ගිය සතියේ මතකද ගත්තා දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර නම් කීයයි එන්න 2යි n 2යි ඔන්න 2යි n ඊළඟ පුතේ රෝමි ඉලක්කම් 3 12 වන පදය 12 වන පදය දැන් පුතේ අපි ඇයි මෙහෙම සාධාරණ පදයක් හොයාගත්තේ සාධාරණ පදයක් හොයාගත්තේ සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් ප්‍රකාශ කරන්න ඕනෑම පදයක් අපිට දැන් ඕනයි 12 වන පදය ඔන්න පුතේ 12 වන පදය ඕන නම් මම දැන් මෙතන ලියනවා 12 වන පදය සමානයි n වෙනුවට දාන්න පුතේ 12 අපිට පළවෙනි පදය වුණා නම් n වලට 1 දාන්නේ දෙවරක් 1 2යි දෙවන පදය ඕන වුණා නම් n වලට 2ක් දානවා දෙවරක් 2 4යි
තුන්වන පදය ඕන වුණා නම් n වලට කීයක් දාන්නේ 3යි. මෙන්න එතකොට දෙවරක් 3. හරිනේ 6යි. හතරවන පදය ඕන වුණා නම් n වලට 4යි. ඔන්න දෙවරක් 4 8යි. හරිනේ පුතේ හතරවන පදය 8යි. දැන් ඕන කීවෙනි පදයද? 12 වන පදය. එහෙනම් n වලට 12යි. ඔන්න එන පුතේ දෙවරක් 12. දෙවරක් 12 කීයද? 24යි. ඔන්න 12 වන පදය 24යි. තේරුණාද? ඔයගන් වැඩේ තේරුම් ළමයි අත උස්සන්න. වැඩේ තේරුම් ළමයි අත උස්සන්න. හරි. ඊළඟට පුතේ අපෙන් අහනවා 68 වන්නේ කීවෙනි පදයද? 68 වන්නේ කීවෙනි පදයද කියලා දැන් හොයාගන්න ඕන. 68 දෙකෙන් බෙදෙනවා. හරි. ඔන්න පුතේ ඒතර බලා ගන්න. මෙන්න මෙහෙමයි. දැන් මම ඔයාලගෙන් අහුවොත් මෙහෙම. 8 වන්නේ කීවෙනි පදයද? 8 වෙන්නේ කීවෙනි පදයද? 8 වෙන්නේ 1 2 3 4. 4 වෙනි පදය. 8 වන්නේ 4 වෙනි පදය. 6 වන්නේ 3 වෙනි පදය. 4 වන්නේ 2 වෙනි පදය. 2 වන්නේ 1 වෙනි පදය. එහෙනම් පුතේ 68 වන්නේ කීවෙනි පදයද කියලා ඇහුවා නම් මේක සංඛ්‍යා රටාව දිගට ලියන්න බෑ අපිට. එතකොට කරන්න පුතේ මේ 68 සාධාරණ පදයට සමාන කරනවා. ඔන්න හිතන්න මෙහෙම 8 වන්නේ කීවෙනි පදයද කියලා අපි දන්නවනේ 4 වෙනි පදය කියලා. මේ 2න් කියන සාධාරණ පදය 8ට සමාන කරනවා. හොඳේ? ඔන්න මෙහෙම. 8 වන්නේ කීවෙනි පදයද කියලා ඇහුවනම් සාධාරණ පදය 8ට සමානයි. එතකොට පුතේ දෙපැත්තම දෙකෙන් බෙදනවා ඊළඟට. ඔන්න දෙපැත්තම දෙකෙන් බෙදුවා. ඕනෙනෝ n සමානයි 8 බෙදීම 2 4යි. ඔන්න එහෙනම් n සමානයි 4යි. එහෙනම් 8 වන්නේ 4 වෙනි පදය. ඇවිල්ලා නේද? 8 වෙන්නේ 4 වෙනි පදය නේද? ඔන්න එහෙනම් පුතේ 68 වන්නේ කීවෙනි පදයද කියලා ඇහුව නිසා අපි 2n කියන සාධාරණ පදය සමාන කරනවා 68ට. ඔන්න එහෙනම් දැන් ලියනවා 2n සමානයි 68යි. 2n 68යි. දැන් දෙපසම දෙකෙන් බෙදන්න. 2n බෙදීම 2 සමානයි 68 බෙදීම 2. 2යි 2යි කැපිලා ගියා. n සමානයි 34යි. ඔන්න පුතේ n සමානයි 34යි. දැන් අපි වාක්‍යයකින් මේක ලියන්න ඕන. වාක්‍යයකින් ලියන්න ඕන. එම නිසා 68 වන්නේ 34 වෙනි පදයයි. 34 වෙනි පදයයි කියලා ඔන්න ඔහොම ලියන්න ඕනි. හරි ඉක්මනින්ම ලියා ගන්න මේක. ඔන්න පුතේ ඊළඟට අහලා තියෙනවා රෝම ඉලක්කම් 5න් 30 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද? පුතේ 30 මේ සංඛ්‍යා රටාවේ පදයක් නම් ඒ කියන්නේ මෙහෙම ඔන්න ඔහොම සංඛ්‍යා රටාව ලියනවනේ. ඔයක ලියද්දි 30 කියන එක එනවද කියලා හොයාගන්න. 30 එනවද නැද්ද? ඔව්. එනවා. ඒ දෙකේ ගුණාකාරය. හරි. ඔන්න මම මේ ටික මකන්නම්. මම මේ ටික මකනවා. සංඛ්‍යා රටාවේ 15 වෙනි පදය. හරිද? ඕන්න. රටාවේ 15 වෙනි පදය. හරි. අපි ඒක හොයා ගන්න ඕන. ඔන්න අහගන්න. 30 මේ සංඛ්‍යා රටාවේ පදයක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරිද පුතේ? එතකොට මම බලනවා මේ 2n කියන සාධාරණ පදය 30ට සමාන කරලා 2n කියන සාධාරණ පදය 30ට සමාන කරලා nට ධන පූර්ණ සංඛ්‍යාවක් එනවද කියලා. ඔන්න මම දැන් දෙපැත්තම දෙකෙන් බෙදලා. මේ පැත්ත දෙකෙන් මේ පැත්ත දෙකෙන්. 2යි 2යි කැපිලා ගියා. n සමානයි 30 බෙදීම 2 15යි. nට මොකක්ද ආවේ? 15යි. එහෙනම් 30 කියන්නේ මේව සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද? 15 වෙනි පදය. තියෙනවද? හරි. ඒ කියන්නේ nට ආවේ ධන පූර්ණ සංඛ්‍යාවක්. ඒ කියන්නේ පද ගණන ධන පූර්ණ සංඛ්‍යාවක් වෙනවා කියලා මම එදා කිව්වනේ. භාග වෙන්න බෑ, දශම වෙන්න බෑ. ප්‍රශ්නයක් නෑ. ධන පූර්ණ සංඛ්‍යාවක් ආවේ. එහෙනම් 30 කියන්නේ මෙම සංඛ්‍යා රටාවේ
පදයක්. මුලින්ම මේ ටික ලියන්න, මේ ටික මුලින්ම ලියා ගන්න. ඊළඟට මම ලියන්න ඕන වාක්‍ය දෙන්නම්. 2යි n සමානයි 30යි. n සමානයි 15යි. හරිද? හරි ලියන්න පුතේ ඊළඟට හේතුව පදයක්ද කියලා නේද? සර් ඔව් පුතේ. එකයි එක අභ්‍යාසෙ විතරනේ කරන්න කිව්වේ. ඔව් 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 ඒක අභ්‍යාසයයි දුන්නේ. හරි ඉක්මනින් මේක ලියා ගන්න. දැන් අහලා තියෙන පුතේ මෙයා පදයක්ද? ඔව්. ඔව් කියලා ලියන්න. ඔව්. හේතුව ලියමු අපි ඊළඟට. හේතුව තමයි පුතේ n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. ඔන්න එක හේතුවක් තමයි n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. මේක එක හේතුවක්. n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. හරිද? ඊළඟට පුතේ තව හේතුවක් ගන්න පුළුවන්. n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. එහෙම නැත්නම් පුතේ 32 දෙකෙහි ගුණාකාරයක් නිසා. ඔන්න ඒක තව හේතුවක් කියනවා. 30 කියන්නේ දෙකෙහි ගුණාකාරයක් නිසා. හරිද? ඔන්න පුතේ අනිත් හේතුව ලියන්න. 30 දෙකෙහි ගුණාකාරය 30 දෙකෙහි ගුණාකාරයක් නිසා. හරි. මේ හේතු දෙකම ලියන්න. සර් ඔව්. මේ සංඛ්‍යා රටාවේ 15 වන පදය වෙන නිසා. ඒකත් හරි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඕකට ගැලපෙන්නේ නම් මේ විදිහේ උත්තරයක්. n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. පදයක් 30 මෙම සංඛ්‍යා රටාවේ පදයක්. ඔව් පදයක් හේතුව n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. එහෙම නැත්නම් 30 දෙකෙහි ගුණාකාරයක් නිසා. මේ හේතු දෙක තමයි වඩාත්ම ගැලපෙන හේතු දෙක. හරිද? දෙකේ ගුණාකාරයේ 15 වන පදයේ අගය 30 වේ. එම හේතුවෙන් ඒකත් හරි 30 ප්‍රශ්නයක් දෙකේ ගුණාකාරයක් වේ. හරි. කවන්නේ. මේකත් ලියා ගන්න හොඳේ. මෙන්න මේක ලියපු නැති ළමයි මේක ලියා ගන්න. n ධන පූර්ණ සංඛ්‍යාවක් නිසා. කියන එකත් ලියා ගන්න. ලියාගත්තේ නැති ළමයි. හරි. ඊළඟ පුතේ ප්‍රශ්න අංක 2. ඔන්න මේ ප්‍රශ්න ඉවරයි සම්පූර්ණයෙන්ම. ප්‍රධාන ප්‍රශ්න අංක 2. ප්‍රධාන ප්‍රශ්න අංක 2 මෙහිම ලියා ගන්න. පහෙන් පටන්ගෙන පහෙහි ගුණාකාර පහෙන් පටන්ගෙන පහෙහි ගුණාකාර පහෙන් පටන්ගෙන පහෙහි ගුණාකාර පහෙන් පටන්ගෙන පහෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කමාවක් දාලා එතනින් රෝමි ලක්කම් 1 මුල් පද 4 සර් ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ රෝමි ලක්කම් 1 මුල් පද 4 රෝමි ලක්කම් 2 සාධාරණ පදය. රෝමි ලක්කම් 2 සාධාරණ පදය.
ඊළඟ රෝම ඉලක්කම් 3 20 වෙන පදය 20 වෙන පදය නෙමෙයි 20 වෙන පදය හරි 20 වෙන පදය ඊළඟ පුතේ රෝම ඉලක්කම් 4 95 වන්නේ කීවැනි පදයද 95 වන්නේ කීවැනි පදයද 95 වන්නේ කීවැනි පදයද ඊළඟට රෝම ඉලක්කම් 5 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද හේතු දක්වන්න හරි පුතේ පළවෙනි ප්‍රශ්නය වගේමයි ඒ විදියමයි කරන්න තනියම හරි ඔන්න පුතේ දෙවෙනි ප්‍රශ්නයෙන් අපිට මුලින්ම කියලා තියෙනවා 5න් පටන්ගෙන 5 ගුණාකාර. එහෙනම් 5 10 15 20 ආන්නේ විදියට. හරි. අපි ඔන්න ලියමු දැන්. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 5 10 15 20 33 ඊළඟට ඔන්න රෝම ඉලක්කම් 2 සාධාරණ පදය. එහෙම නැත්නම් පොදු පදය. 5න් 5න් 5 නම් පුතේ මේ 5න් 5 තමයි 5 ගුණාකාර තමයි වෙන්නේ නේද? එහෙනම් 5යි. ඊළඟට 20 වෙන පදය රෝම ඉලක්කම් 3. 20 වෙන පදය. 20 වෙන පදය හොයාගන්න පුළුවන් අපිට 5 වරක් 20. හරි 5 වරක් 20. ඔන්න 20 වෙන පදය. හරිද? 5 වරක් 2 10යි මෙන්න බිඳුවයි. ඔන්න එහෙනම් පුතේ 20 වෙන පදය 100යි. කොගන් 100ක් ආපු ළමයි අත උස්සන්න. හරි. 20 වෙන පදය 100යි. ඊළඟට ඔන්න රෝම ඉලක්කම් 4 95 වන්නේ කීවෙනි පදයද? පුතේ 95 වන්නේ කීවෙනි පදයද කියලා අහනනම් 5න් සමාන කරනවා 95ට. 5න් සමාන කරනවා 95ට. දැන් දෙපසම 5න් බෙදන්න. දෙපසම 5න්. මේ පැත්තත් 5න්, මේ පැත්තත් 5න්. 5යි 5යි කැපිලා ගියා. ඕන්න n සමානයි 95 5න් බෙදුනම 9ට 5 4ක් ඉතිරි. 45ට 5 ඒවා 9යි. එහෙනම් පුතේ දැන් අපිට ලියන්න පුළුවන් වාක්‍යකින් 95 වන්නේ 19 වන පදයයි. එම නිසා ඔන්න දැන් වාක්‍ය ලියනවා. එම නිසා 95 වන්නේ කීවෙනි පදයයි? 19 වන පදයයි. 19 වෙනි පදයයි. ඕනේ ඒක වාක්‍යකින් අන්තිමට ලියන්න ඕනේ. ඒ නිසා 95 වන්නේ 19 වෙනි පදයයි. හරි නේද? ඊළඟ පුතේ රෝම ඉලක්කම් 5න් අහනවා 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද? 58. ඔන්න බලන්න ඕන දැන් අපි 58 මේ සංඛ්‍යා රටාවේ පදයක්ද කියලා. එහෙනම් පුතේ 5යි එන්නේ සාධාරණ පදේ. 5යින් සමාන කරනවා 58ට. සාධාරණ පදේ 58ට සමාන කරනවා. මේ රෝම ඉලක්කම් 5 දැන් දෙපසම 5න් බෙදනවා. මෙයත් 5න් මෙයත් 5න්. ඔන්න පුතේ දැන් 5න් බෙදනකොට මම මේක තමයි ගන්නම්. 5යි 5යි කැපිලා ගියා. n සමානයි මේක අපි මේ මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 5ට 5 ඒවා 1යි 8ටත් 5 ඒවා 1යි 11යි 5න් 4ක් 11 55යි
55 ඉඳලා 58ට තව 3ක් ඉතිරි. ඔන්න 11යි 5න් 3යි. ඉතින් nට ආවේ 11යි 5න් 3. භාගයක්. මම කිව්වා n මොකක් වෙන්න ඕනිද? ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕනි. n ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන. එහෙනම් පුතේ 58 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි. 58 මේ සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. ලියන පුතේ 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හේතුව තමයි n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. හේතුව 58 පහේ ගුණාකාරයක් නොවන අන්න නිසා. හරි. හේතු දෙකම හරි. මේ හේතු දෙකම ලියාගමු. එක ධන පූර්ණ සංඛ්‍යාවක් වේ කියන පුළුවන්. එක හේතුවක් සර් n පදයේ ධන පූර්ණ සංඛ්‍යාවක් වේ කියන පුළුවන්. අන්න හරි. ඒක තමයි n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. හරිද? එහෙම නැත්නම් n ධන පූර්ණ සංඛ්‍යාවක් විය යුතු නිසා කියලා ලියුවොත් හරියි. අපි ලියමු එහෙම n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. ඔන්න එක හේතුවක්. මේ හේතු කියන්නේ හොඳේ මේක ලියන්න ඕන මේ නොවේ කියලා ලියන්න ඕන 58 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හේතු තමයි මේ කියන්නේ. ඔන්න එක හේතුවක් n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. අනිත් එක තමයි පුතේ 58 පහෙහි ගුණාකාරයක් නොවන නිසා. ඔය හේතු දෙකම ලියන්න. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. අනිත් එක 58 පහෙහි ගුණාකාරයක් නොවන නිසා. පනස්සට මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. හේතු දෙකක් ඔන්න ලිව්වා. n ධන පූර්ණ සංඛ්‍යාවක් නොවන නිසා. අනිත් එක 58 පහෙහි ගුණාකාරයක් නොවන නිසා. හරි. ඔන්න හේතු දෙකම ලිව්වා. ඊළඟට පුතේ ප්‍රශ්න අංක 3. ප්‍රධාන ප්‍රශ්න අංක 3. දැන් එතකොට මේ ජොයින් වෙච්ච ළමයි මම කියන්නම් තියාගන්න ඕන ඉඩ. පුතේ මට කවුරු හරි ළමයි කියන්න ප්‍රශ්න අංක 1ටයි 2ටයි මේ ප්‍රශ්න දෙකට කොච්චර ඉඩ ගියාද? සම්පූර්ණ පැත්තක් නේ. හරි. මේ සම්පූර්ණ පැත්තක් ඉඩ තියලා සම්පූර්ණ මේ දැන් ඔයාලගේ ලොකු CR කොලේ තියෙන සම්පූර්ණ පැත්තක් ඉඩ තියලා අනිත් පැත්තේ ලියා ගන්න ප්‍රශ්න අංක. සර් පිටුවක් හරි. පිටුවයි සර් පිටුවක් ගියා සර්. හරි. පිටුවක් කියන්නේ පුතේ පැති දෙකක්ද? ඔව් සර්. පැති දෙකක්. ඔව් සර්. එහෙනම් පුතේ පැති දෙකක් තියන්න. පැති දෙකක් නේද? පැත්තයි සර්. පැත්තයි. දැන් මේ කිව්වේ ළමයි පැති දෙකයි කියලා. මෙහෙම පැත්තයි. සර් පැත්තයිනේ ගියේ. පිටක් ගියා. පැත්තයි සර්. පැති දෙකක් ගියා සර්. හරි. මේකයි වෙලා තියෙන්නේ. එක ළමයිගේ ෆොන්ට් සයිස් වෙනස් නේ. හරි. මේ ලොකු අකුරු ලියනව නම් පැති දෙකක් තියන්න. සාමාන්‍ය පොඩි අකුරු ලියනව නම් එක පැත්තෙන් ෂේප් වෙන්න පුළුවන්. හරි නේද? හරි. අපි තුන්වෙනි ප්‍රශ්නේ ලියාගමු. තුන්වෙනි ප්‍රශ්නය මෙන්න මේක මම දෙන්නම් පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් එකෙන් තමයි පටන් ගන්නෙ. මෙන්න මෙහෙමයි තුන්වෙනි ප්‍රශ්නේ පටන් ගන්නෙ. හරි මම මේක බෝඩ් එකේ දානවා. තුන්වෙනි ප්‍රශ්නේ රෝමි ලක්කම් 1 3 6 9 12 තිත් යන සංඛ්‍යා රටාව කුමක්ද? යන සංඛ්‍යා රටාව කුමක්ද? ඊළඟ රෝමි ලක්කම් 2 සාධාරණ පදය. රෝමි ලක්කම් 3 9 වෙනි පදය. ඊළඟ රෝමි ලක්කම් 4
99 වන්නේ කීවෙනි පදයද? 99 වන්නේ කීවෙනි පදයද? ඊළඟ රෝම ඉලක්කම් 5 144 මෙම සංඛ්‍යා රටාවේ පදයක්ද? හරි පුතේ ප්‍රශ්න ටික ලියා ගන්න. ඔන්න ප්‍රශ්න 5යි කොටස් 5යි තුන්වෙනි ප්‍රශ්නේ කොටස් 5ක් තියෙනවා. රෝම ඉලක්කම් 1 පුතේ රෝම ඉලක්කම් 1 3 6 9 12 සංඛ්‍යා රටාව මොකද්ද? තුනේ පටන් ගෙන තුනේහි ගුණාකාර වන සංඛ්‍යා රටාව. ඔන්න එහෙනම් පුතේ අපි රෝම ඉලක්කම් 1ට උත්තරේ ලියමු. තුනේ පටන්ගෙන තුනේහි ගුණාකාර වන සංඛ්‍යා රටාව. තුනෙන් පටන්ගෙන තුනේහි ගුණාකාර වන පුතේ ඉන්න කියලා දෙන වෙලාවේ කතා කරන්න එපා. ඊට පස්සේ මම ප්‍රශ්නයක් ඇහුවම කියලා දී ඉවරුනාට පස්සේ අහන්න. තුනෙන් පටන්ගෙන තුනෙහි ගුණාකාර වන සංඛ්‍යා රටාව. ඔන්න තුනෙන් පටන්ගෙන තුනෙහි ගුණාකාර වන සංඛ්‍යා රටාව තමයි මේ මුලින්ම කියලා තියෙන්නේ. හරි නේද? සර්ගේ ස්ක්‍රීන් එක බොඳ තුනෙන් පටන්ගෙන තුනෙහි ගුණාකාර වන සංඛ්‍යා රටාව තමයි රෝම ඉලක්කම් එකෙන් අපිට දීලා තියෙන්නේ. ඔන්න සාධාරණ පදය හරි ලේසි. ඔන්න පුතේ සාධාරණ පදය රෝම ඉලක්කම් 2 අපි ලියමු සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය. සාධාරණ පදය එහෙම නැත්නම් පොදු පදය. තුනේ ගුණාකාරනේ එහෙනම් 3යි. ඕන්න 3යි 3 6 9 12. රෝම ඉලක්කම් 3 ඊළඟට 9 වෙනි පදය. 9 වෙනි පදය සමානයි 9 වෙනි පදය නම් පුතේ 3 වරක් 9. 3 වරක් 9. 9 වරක් 3 අපි දන්නවා 27යි. ඔන්න එහෙනම් 9 වෙනි පදය 27යි. හරි ඊළඟට පුතේ රෝම ඉලක්කම් 4 99 වන්නේ කීවෙනි පදයද? 99 වන්නේ කීවෙනි පදයද? එහෙනම් පුතේ සාධාරණ පදයේ වල 3යින් සමාන කරන්න 99. දැන් දෙපසම 3ෙන් බෙදන්න. මේ පැත්තත් 3ෙන් මේ පැත්තත් 3ෙන්. 3යි 3යි කැපිලා ගියා n සමානයි 33. ඔන්න එහෙනම් n 33ක් ආවා. දැන් අපි ලියන්න පුළුවන් වාක්‍යෙකින් 99 වන්නේ කීවෙනි පදයද? 33 වෙනි පදයයි. ලියන වාක්‍යකින් 99 වන්නේ 33 වෙනි පදයයි. 99 වන්නේ 33 වෙනි පදයයි. වන්නේ 33 වෙනි පදයයි. හරි ඔන්න කොටස් 4ම ඉවරයි. මේ ටික ඉවරයි. ඊළඟට පුතේ රෝම ඉලක්කම් 5. ඔන්න මම රෝම ඉලක්කම් 5 උඩින් ලියන්නම්. 144 මෙව සංඛ්‍යා රටාවේ පදයක්ද? එහෙනම් අපි පදයක්ද නැද්ද කියලා චෙක් කරලා බලන්න. සාධාරණ පදයනේ 3යින් 144ට සමාන කරනවා. ඔන්න පුතේ 3යින් සමාන කරනවා 144ට. දැන් බලමු n ට පූර්ණ සංඛ්‍යාවක් ආවොත් වැඩේ හරි. දෙපසම 3ෙන් බෙදමු. මේ පැත්තත් 3ෙන් 3යි 3යි කැපුණා n සමානයි 144 3ෙන් බෙදන්න. ඔන්න මම පැත්තට බෙදන්නම්. 3ෙන් 14ට 4යි 4 වරක් 3 12. දෙකක් ඉතිරි 24ට 3 ඒවා 8යි 8 වරක් 3 24යි. වැඩේ හරි. 8යි. ඔන්න පුතේ n ට 48ක් ආවා. ඒ කියන්නේ n ට ධන පූර්ණ සංඛ්‍යාවක් ආවනේ. එහෙනම් මේ 144 කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක්. ලියන්න පුතේ මෙහෙම 144 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. 144 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. සංඛ්‍යා රටාවේ පදයක් වේ.
144 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. හේතුව ලියමු ඊළඟට 144 සර් හේතු අහලා නැහැ. හේතුව ඔන්න හේතු දෙකක් තියෙනවා. සංඛ්‍යාවක් වන නිසා. ඔන්න එක හේතුවක් සර් හේතුපදයක් සංඛ්‍යාවක් වේ. පූර්ණ සංඛ්‍යාවක් වන නිසා. n ධන පූර්ණ සංඛ්‍යාවක් වන නිසා. අනිත් එක පුතේ 144 තුනෙහි ගුණාකාරයක් වන නිසා. 144 තුනෙහි ගුණාකාරයක් වන නිසා. ඕන්න හේතු දෙකම ලියන්න. ඔන්න හේතු. මෙම සංඛ්‍යා රටාවේ 144 හරිද? 144 මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේ. පදයක් වීමට හේතු දෙකයි. එකක් n ධන පූර්ණ සංඛ්‍යාවක් වන නිසා. අනිත් එක තමයි අපිට 144 තුනේ ගුණාකාරයක් වන නිසා. හේතු දෙකම ලිව්වා. හරි ඊළඟට ප්‍රශ්නාංක 4 ප්‍රධාන ප්‍රශ්නාංක 4 ඔන්න පුතේ ප්‍රශ්නාංක 4 මෙතනින් දානවා 7 14 21 28 තිතිති යන සංඛ්‍යා රටාව කුමක්ද? යන සංඛ්‍යා රටාව කුමක්ද? මේ රෝමිලකම් 1 මට ඒක දාන්න අමතක වෙලා ඔන්න දැම්මා. ඊළඟ රෝමිලකම් 2 පොදු පදය. පොදු පදය. ඊළඟට පුතේ රෝමිලකම් 3 21 වෙනි පදය. ඊළඟ රෝමිලකම් 4 91 වන්නේ 91 කීවැනි පදයද? 91 කීවැනි පදයද? කීවැනි පදයද? රෝමිලකම් 5 සියය මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද? පදයක් වේද? හරි ඕන්න පුතේ කොටස් 5 ඉක්මනට හදන්න. ඔන්න පුතේ අපේ මුලින්ම අහලා තියෙනවා මේ සංඛ්‍යා රටාව මොකක්ද කියලා. පුතේ 7න් පටන්ගෙන 7යි ගුණාකාර 7 10 28. එහෙනම් මොකද මේ සංඛ්‍යා රටාව? 7න් පටන්ගෙන 7ෙහි ගුණාකාර වන ඔන්න රෝමිලකම් 1 7න් පටන්ගෙන 7ෙහි ගුණාකාර සංඛ්‍යා රටාව. ඔන්න රෝමිලකම් 1ට උත්තරේ 7න් පටන්ගෙන 7ෙහි ගුණාකාර වන සංඛ්‍යා රටාව. ඊළඟ පුතේ රෝමිලකම් 2 මෙයාගේ පොදු පදය අහනවා. පොදු පදය එහෙම නැත්නම් සාධාරණ පදය. ඔන්න පොදු පදය. 7 ගුණාකාර එහෙනම් 7යි එන්නේ. ඔන්න 7යි එන්නේ. ඊළඟ පුතේ රෝමිලකම් 3 21 වෙනි පදය. 21 වෙනි පදය. ඔන්න එහෙනම් 7 වරක් 21. 21 වෙනි පදය 7 වරක් 21. 7 වරක් 1 7යි. 7 වරක් 2 14යි. 147යි. 147යි. ඔව්. ඕන්න එහෙනම් රෝමිලකම් 4 91 වන්නේ කී වෙනි පදයද? එහෙනම් පුතේ 7යින් සමාන කරන්න 91ට. 13 වෙනි පදය. දැන් 7ෙන් වෙනි පදය. දෙපසම 7ෙන් බෙදන්න. ඕන්න. 7යි 7යි කැපිලා ගියා. n සමානයි 91ට 7 ඒවා කීයක් තියද කියලා බලන්න බෙදලා. ඔන්න 91 බෙදීම 7. 9ට 1යි 1 වරක් 7යි
අඩු කරා 2ක් ඉතිරි 21ට 3යි 3 වරක් 7 21යි. ඔන්න එහෙනම් පුතේ n වලට එනවා 13ක්. එහෙනම් අපිට දැන් ලියන්න පුළුවන් 91 වන්නේ 13 වෙනි පදයයි. එම නිසා ඕන්න මෙතන ලියුවා 91 වන්නේ 13 වෙනි පදයයි. හරි නේද? 91 වන්නේ 13 වෙනි පදයයි. හරි. ඊළඟට පුතේ රෝමි ලක්කම් 5 මම උඩ ටික මකන්නම්. සිය මෙම සංඛ්‍යා රටාවේ පදයක් වේද? හරි. අපි බලමු සාධාරණ පදයට සමාන කරලා. 7යින් සමානයි 100යි. දෙපසම 7ෙන් බෙදමු. දෙපසම 7ෙන්. 7යි 7යි කැපිලා ගියා n සමානයි 100 බෙදීම 7. පුතේ 100ට 7 ඒවා කීයක් තියද? ආච්චි සංඛ්‍යාවක් නෑ නේද? 100ට 7 ඒවා ආච්චි නෑ. 100 7ෙන් බෙදන්න. ඔන්න 10ට 7 ඒවා 1යි 1 වරක් 7 8යි. ඔන්න 7ක් 10න් 7ක් අඩු කරා 3ක් ඉතිරි. 30ට 7 ඒවා 7 14 21 28 4යි 4 වරක් 7 28යි. ඊයක් ඉතිරි 2ක් ඉතිරි. ඔන්න පුතේ එහෙනම් 14යි 7ෙන් 2යි. ඊයක් ආවද 100 7ෙන් බෙදුනහම 14යි 7ෙන් 2යි. හරි නේද? ඔන්න 7ක් 14 එනවා 8යි ඔක්කොම 98ක්. 98යි 2යි 100යි. එතකොට එන්ටාවේ මොකද්ද මේ? පූර්ණ සංඛ්‍යාවක්ද? නෑ භාගයක් ආවේ. මිශ්‍ර සංඛ්‍යාවක් නේද? එහෙනම් මෙයා 100 කියන්නේ පුතේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි. හරි නේද? දැන් අපි ඔන්න එහෙනම් ලිව්වා 100 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවේ. පදයක් නොවේ. හේතුව ලියමු ඊළඟට යටින්. ඔන්න දැන් මෙතනින් හේතුව මොකද්ද පුතේ හේතුව? ධන පූර්ණ සංඛ්‍යාවක් නොවේ. ධන පූර්ණ සංඛ්‍යාවක් නොවේ. ධන පූර්ණ සංඛ්‍යාවක් නොවේ. සංඛ්‍යාවක් නොවේ. ඔන්න. ඒ ධන පූර්ණ සංඛ්‍යාවක් අනිත් හේතුව මොකක්ද? ගුණාකාරයක් නොවන නිසා. ගුණාකාරයක් නොවන නිසා. ඔන්න හේතු දෙකයි. 100 7 ගුණාකාරයක් නොවන නිසා. හරි. ඔන්න පුතේ මේ ප්‍රශ්නයත් ඉවරයි. ඊළඟට ලියන්න පස්වෙනි ප්‍රශ්නය. පස්වන ප්‍රශ්නය ලියන්න මෙහෙම. සාධාරණ පදය ප්‍රශ්න අංක 5 මම මෙහෙන් දාන්නම්. ඔන්න සාධාරණ පදය 20යි n වූ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය 20යි n වූ සංඛ්‍යා රටාවේ රෝමි ලක්කම් 1 ඊළඟට මුල් පද 4 මුල් පද 4 රෝමි ලක්කම් 2 10 වැනි පදය 10 වැනි පදය රෝමි ලක්කම් 3 400 කීවෙනි පදයද? හරි. ඒකේ කොටස් 3යි ඔච්චරයි. ඔන්න පුතේ ඉක්මනින්ම හදන්නයි තියෙන්නේ. මම ඕනනම් මේක කියලා දෙන්න ඔයාලට. හරිද? ඉක්මනට ලියාගන්න. සාධාරණ පදයේ 20යි n වූ සංඛ්‍යා රටාවේ මුල් පද 4
හරි මම මේක කියලා දෙන්නම්. පුතේ ඔන්න බලා ගන්නකො චුට්ටක්. සාධාරණ පදේ 20න් ඌ සංඛ්‍යා රටාවේ මුල් පද හතර අහනවා. ඒ කියන්නේ පළවෙනි පදේ අපි ඉක්මනටම මුලින්ම හොයාගමු ඔන්න පළවෙනි පදය. පළමු පදය. පළමු පදය හොයන්න නම් පුතේ අපි ගන්න ඕනේ සාධාරණ පදේ. සාධාරණ පදේ කීයද? 20න්. එහෙනම් එන්ට කීයක් දාන්නේ පළමු පදේ හොයාගන්න. එන්ට 1. ඔන්න 20 ගුණ කිරීම 1 සමානයි 20යි. ඔන්න පළමු පදය 20යි. දැන් දෙවන පදය හොයාගන්න. දෙවන පදය. 20 ගුණ කිරීම n වෙනුවට 2යි. 20 ඒවා 2ක්. ඔන්න පුතේ 40යි. දැන් තෙවන පදය. තෙවන පදය. තුන්වෙනි පදය හොයාගන්න. n වෙනුවට 3. 20 වරක් 3. 20 ඒවා 3ක් අපි දන්නවා 60යි. හතරවන පදය. හතරවන පදය. 20 ඒවා 4ක්. 20යින් 20 ඒවා 4ක්. 4 වරක් 20 80යි. ඔන්න පුතේ මුල් පද 4 හොයාගත්තා. එහෙනම් මෙයාට ලියන්න පුළුවන් 20 40 60, 80, 30. ඔන්න මුල් මෙහෙම ලියන්න ඕනි. මෙහෙම ලියන්න ඕනයි. මෙහෙම ලියන්න ඕන. හරි. රෝමි ලක්කම් 2. 10 වෙනි පදය. දැන් තියෙන්නේ 10 වෙනි පදය හොයාගන්න. ඔන්න මම මේ ටික මකනවා. හරිද පුතේ මේ ටික ලියලා ඉවරයි නේද? තාම ලියන අය ඉන්නවද? අත උස්සන්න. තාම ලියන දරුවන් ඉන්නව නම් අත උස්සන්න. නෑ සර් ලියලා ඉවරයි. හරි. ඔන්න පුතේ 10 වෙනි පදය. එහෙනම් මම ඔන්න මේ ටික මකලා මෙතන ලියනවා 10 වෙනි පදය. 10 වෙනි පදය සමානයි 200. ඔන්න 10 වෙනි පදය සමානයි 20 වරක් 10 200යි. ඔන්න 10 වෙනි පදය 200යි. හරි. ඊළඟට 400 කීවෙනි පදයද? හරි ලේසි. ඔන්න රෝමි ලක්කම් 3 400 කීවෙනි පදයද? අපි දන්න ඕනේ සාධාරණ පදේ 20යින්. එහෙනම් 20යින් සමාන කරනවා පුතේ 400ට. දැන් දෙපසම 20ෙන් බෙදන්න. හරි නේද? ඔන්න 20යි 20යි කැපිලා ගියා. n සමානයි 42න් බෙදුනා 20යි. ඔන්න එහෙනම් 400 වන්නේ 20 වෙනි පදයයි. එම නිසා 400 වන්නේ කීවෙනි පදයයි? 20 වෙනි පදයයි. ඔන්න 20 වෙනි පදයයි. 400 වන්නේ 20 වෙන පදේ. 20 වෙන පදේ. 20 වෙල යනවා මේක. හරිද පුතේ? ඔන්න ඊළඟ ප්‍රශ්නේ මම ඔයාලට තනියම දෙන්නම් කරන්න. සාධාරණ පදය 12න්. සාධාරණ පදය දැන් 12න්. ඌ සංඛ්‍යා රටාවේ මුල් පද 4 50 වෙනි පදය 180
කීවෙනි පදයද? හරි. ඔන්න ප්‍රශ්නාංක 6. මේ ප්‍රශ්නාංක 6. හරි ඉක්මනින් ලියා ගන්න පුතේ ප්‍රශ්නාංක 6 වෙනස් කරලා තියෙන්නේ. තනියම හදන්න ඉක්මනින්ම වේගෙන් හදන්න. හරිද? මේක ඉක්මනින් හදලා ගන්න පුතේ. වේගෙන් හදන්න. අර වගේම ගානක් නිසා ඉක්මනට හදන්න වැඩි වෙලා ගන්න එපා. මමත් හදනවා මුල් පද 4. ඕන්න පළමු පදය 12 වරක් 1 12යි. දෙවන පදය සමානයි 12 වරක් 2 24යි. දෙවන පදය 12 වරක් 3 36යි. හතරවන පදය 12 වරක් 4 48යි. ඔන්න එහෙනම් පද 12 24 36 48 ඉතිති. ඔන්න පුතේ රෝමිලක්කම් 1 කවුද මේ මයික් එක? හරි. පනස් වෙනි පදය. ඔන්න පුතේ ඊළඟට 50 වෙනි පදය. 50 වෙනි පදය ගන්න පුළුවන් 12 වරක් 50. 12 වරක් 50ට එයි පුතේ මෙතන බිඳුවයි 12 වරක් 60යි. ඕන්න 600යි. 50 වෙනි පදය 600යි. ඊළඟට 180 වන්නේ කීවෙනි පදයද? ඔන්න එහෙනම් 12යි n සමාන කරනවා 180ට. දැන් දෙපසම 12න් බෙදන්න. ඕන්න දෙපසම 12න් බෙදුවා. 12යි කැපිලා ගියා. 12යි කැපිලා ගියා. n සමාන 180 12න් බෙදුණු පුතේ 15යි. 12 වරක් 15 180යි. හරිද? ඕන දැන් එහෙනම් අපි වාක්‍යයකින් ලියමු. එම නිසා 180 වන්නේ 15 වන පදයයි. හරි. ඕන මේ ප්‍රශ්නෙත් ඉවරයි. ඊළඟට පුතේ ප්‍රශ්නාංක 7 ලියන්න. ප්‍රශ්නාංක සර් චුට්ටක් ඉන්නකෝ. හරි ඉක්මන් කරන්න. ඉක්මන් තියාගන්න. හරි පුතේ ප්‍රශ්නාංක 7 ලියන්න මෙහෙම. ප්‍රශ්නාංක 7 150ට වැඩි 4හි කුඩාම ගුණාකාරය කුමක්ද? 150ට වැඩි 4හි කුඩාම ගුණාකාරය කුමක්ද? 150ට වැඩි 4හි කුඩාම ගුණාකාරය කුමක්ද? ඒකටම එහෙමම ලියා ගන්න. එම සංඛ්‍යාව 4න් පටන්ගෙන 4හි ගුණාකාර 4න් පටන්ගෙන 4හි ගුණාකාර හරි පුතේ මම ආයි කියන්නම් 150ට වැඩි 4හි කුඩාම ගුණාකාරය කුමක්ද? එම සංඛ්‍යාව 4න් පටන්ගෙන 4හි ගුණාකාර
හතරෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවැනි පදයද? සංඛ්‍යා රටාවේ කීවැනි පදයද? හරි හදන්න. සර් ප්‍රශ්නය අපහු කියනවද? හරි ආයි කියන්නම්. 150ට වැඩි හතරෙහි කුඩාම ගුණාකාරය කුමක්ද? එම සංඛ්‍යාව හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද? හරිද පුතේ? ප්‍රශ්නේ ලියාගත්ත නේද? හරිද පුතේ? ඔන්න අහලා තියෙන 150ට වැඩි හතරෙහි කුඩාම ගුණාකාරය මොකක්ද? 150ට වැඩි හතරේ කුඩාම ගුණාකාරය මොකක්ද ඇත්තටම? පුතේ 150ට වැඩි හතරෙහි 154 කුඩාම ගුණාකාරය මොකක්ද? 150ට වැඩි වෙන්න ඕන හතරේ කුඩාම ගුණාකාරය. 151 හතරෙහි ගුණාකාරයක්ද? 4 අපි බලමු 151 152 151 හතරේ ගුණාකාරයක්ද? කොහොමද චෙක් කරන්නේ? 152 කාර්යයක් නම් පුතේ හතරෙන් බෙදෙන්න. 152 ගුණාකාරයක් නම් හතරෙන් බෙදෙන්න ඕන. බලන්න හතරෙන් බෙදෙද්දී පරීක්ෂා කරන්න කොහොමද බෙදීමෙන් තොරව? අග ඉලක්කම් දෙක බිංදු දෙකක් හෝ හතරේ ගුණාකාරයක් වෙනවනම් එම සංඛ්‍යාව හතරෙන් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් පුතේ අග ඉලක්කම් දෙක චෙක් කරලා බලන්න 51 හතරෙන් බෙදෙන්නේ නැහැ නේ වැඩක් නැහැ. ඊළඟට 152 ගන්න. 152 චෙක් කරන්න. 52 අග ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවද නැද්ද? චෙක් කරලා බලන්න. 52 හතරෙන් බෙදුනොත් වැඩේ හරි. 5ට 4 1යි 1 වරක් 4 4යි එකක් ඉතිරියේ 12. 12 4 3යි. වැඩේ හරි. ඔන්න එහෙනම් පුතේ 150ට වැඩි හතරේ කුඩාම ගුණාකාරය 152. 152යි. හරි. ඔන්න ඒක හොයාගත්තා. ඊළඟට කියනවා එම සංඛ්‍යාව හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද? එහෙනම් පුතේ 152 කියන්නේ කීවෙනි පදයද? දැන් හතරෙන් පටන්ගෙන හතරේ ගුණාකාර නම් සාධාරණ පදය මොකද්ද? හතරෙන් පටන්ගෙන හතරේ ගුණාකාර නම් සාධාරණ පදය සාධාරණ පදය 4යි හතරයි නන්න හරි. හතරෙන් පටන්ගෙන හතරේ 4යි ඔව්. එහෙනම් පුතේ 152 කියන්නේ කීවෙනි පදයද කියලානේ අහන්නේ නේද? හතරේ ගුණාකාර ආරෝහණ පිළිවෙලට පද පිහිටි සංඛ්‍යා රටාවේ කීවෙනි පදයද? එහෙනම් පුතේ 152 කීවෙනි පදයද කියලා හොයාගන්න නම් 4යින් 152ට සමාන කරන්න. ඕන 4යින් සමානයි 152යි. දැන් 2.4න් බෙදන්න. 4යි 4යි කැපිලා ගියා. n සමානයි 152 4න් බෙදන්න අපි බෙදලා බලමු. 152 4න්
15ට 4 ඒවා 3යි 3 වරක් 4 12යි 3ක් ඉතිරි 32ට 4 ඒවා 8යි 8 වරක් 4 32යි වැඩි හරි ඕන්න එහෙනම් 38යි කොගලන් 38ක් ආපු ළමයි එන්ට අත උස්සන්න හරි එහෙනම් පුතේ 152 කියන්නේ කීවෙනි පදයේද 38 වන පදයයි එම නිසා 152 මෙම 152 මෙම සංඛ්‍යා රටාවේ 38 වන පදයයි එම නිසා 152 මෙම සංඛ්‍යා රටාවේ 38 වන පදයයි එම නිසා 152 මෙම සංඛ්‍යා රටාවේ 38 වන පදයයි හරි හරිද පුතේ හරි සර් හරි ඊළඟ පුතේ ඔන්න ඔයාලට දැන් ගුණාකාර රටාවේ පොදු පදය හොයාගෙන ඉවරයි හරි දෙකේ ගුණාකාර හතරේ ගුණාකාර තුනේ ගුණාකාර හතේ ගුණාකාර ගුණාකාර රටාවල සාධාරණ පදය හොයලා ඉවරයි දැන් අපි බලමු ඉරට්ටේ සංඛ්‍යා රටාව ඒ කියන්නේ ඉරට්ටේ පද ඉරට්ටේ සංඛ්‍යා තියෙන ආන්න ඒ සංඛ්‍යා රටාවේ සාධාරණ පදය හරි ලියන්න පුතේ දැන් අර අපි මුලින්ම පොයින්ට් එකක් දාලා ලිව්වනේ මෙහෙම ගුණාකාර රටාවක පොදු පදයේ සෙවීම කියලා නේද අපි එදා මොකද පොයින්ට් එකක් මෙහෙම ඩොට් එකක් දාලා ලිව්වා යම් සංඛ්‍යාවක ගුණාකාර රටාවේ පොදු පදයේ සෙවීම කියලා දැන් ලියන්න මේ විදිහටම ඩොට් එකක් දාලා ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම ඩොට් එකක් දාලා ලියන්න ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය සෙවීම ඔන්න ඩොට් එක දාලා ලිව්වා ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය සෙවීම හරි එන්න පුතේ ඉරට්ටි සංඛ්‍යා මොනවද ඉරට්ටි සංඛ්‍යා ටික කියන්න බලන්න මට ඉරට්ටි සංඛ්‍යා 4 එහෙනම් දරුවෝ ඉරට්ටි සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්න දෙයක් නෑනේ මේ මොකද්ද මේ දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර සංඛ්‍යා රටාව නේද එහෙනම් මෙයාගේ පොදු පදේ මොකද්ද දෙකයි ලියන්න යටතේ මෙහෙම පුතේ මේක ලියන්න ඊළඟට 2 4 6 8 10 කියලා තිත් වේලක් දාලා නවත්තන්න ඊට පස්සේ තරුවක් දාලා රතු පෑනෙන් ලියන්න තරුවක් දාලා රතු පෑනෙන් ලියන්න ඔව් පුතේ මේ මම දැන් ජොයින් උනේ ඔව් ඒ කිව්වේ ෆෝන් හරි පුතේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම තමයි දැන් තියෙන්නේ ඔව් දරුවෝ කවුද මේ කෑ ගහන්නේ මේ මෙනිකම් කරන්න එපා ඔයාලා කියන හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා ඔව් පුතේ කියන්න මේ බලන්න මේ ඉරට්ටේ සංඛ්‍යා රටාව කියන්නේ පුතේ දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර වන සංඛ්‍යා රටාවේ පොදු පදයමයි එහෙනම් අපි ලියමු මෙතන ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලියන්න මෙතනින් තරුවක් දාලා රතු පෑනෙන් ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය
ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය කමාවක් දාලා දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර වන සංඛ්‍යා රටාවේ පොදු පදයම වේ. එහෙනම් පුතේ ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය මොකද්ද? දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර වන සංඛ්‍යා රටාවේ පොදු පදය. එහෙනම් එම නිසා පොදු පදය ඕන පුතේ එම නිසා පොදු පදය ගන්න. පොදු පදය සමානයි කීයෙන්? 2න්. හරි ලේසි. දෙකේ ගුණාකාර වන සංඛ්‍යා රටාවේ පොදු පදයම වේ. හරිද? ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදය දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාර වන සංඛ්‍යා රටාවේ පොදු පදයම වේ. එම නිසා පොදු පදය පුතේ 2න්. හරිද? සර් ඔව් පුතේ. එම නිසා පොදු පදය 2න් කියන එක ලියා ගන්න ඕනද? ඔව්. එම නිසා පොදු පදය 2යි. ලියා ගන්න අන්තිමට. එම නිසා පොදු පදය 2යි. හරි පුතේ ඊළඟට අපි ලියා ගමු. ඊළඟ පොයින්ට් එක දැන් ඉරට්ට සංඛ්‍යා රටාව හරි. ඊළඟ පොයින්ට් එක ඊළඟ උපමාතෘකාව වගේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. ඔත්තේ සංඛ්‍යා රටාවේ. ඔව් පුතේ. පන්ති කීය වෙනකන් තියෙනවද? දැන් වෙලාව තව විනාඩි 15ක් විතර කරනවා පුතේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. ලියා ගන්නකෝ. සර් මාළිට පන්තියක් තියෙන මම අයින් වෙනවා. හරි පුතේ. ඔයා රෙකෝඩ් එක බලන්න ඊළඟට. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. ඔන්න ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්න යන්නේ. අපි දැන් පුතේ ඔත්තේ සංඛ්‍යා රටාව ලියා ගමු. 1 3 5 7 ඔන්න ඔත්තේ සංඛ්‍යා රටාව. දැන් පුතේ මෙයාගේ පොදු පදය එක සැරේ ගන්න පුළුවන් ළමයෙක් ඉන්නවද? එක සැරේ කියන්න පුළුවන්ද? 1 3 5 7 ගන්න පුළුවන්ද එක සැරේ? අමාරුයිනේ. නේද? පුතේ සර් මේ අපේ නංගිට පන්තියක් තියෙනවා. හරි පුතේ. ඔයත් වීඩියෝ එක බලන්න එහෙනම්. හරිද? මේ ඊටු ටික වීඩියෝ එක බලන්න. 1 3 5 7 බලන්න මේ මෙයාගේ පුතේ පොදු පදය එක සැරේ අපිට ගන්න අමාරුයි. නේද? ඔන්න මම මෙහෙම ලියා ගන්නවා. පළමු පදය. ඔන්න පළමු පදය මම පළමු පදය කියලා ලියා ගන්නවා. මුලින්ම බලාගෙන ඉන්න ඔයාලා පළමු පදය. අර ඉස්සෙල්ලා අපි එදා ගැහුවේ වගුවක්. ඒ වගේ වගුවක් තමයි මේ සකස් කරන්නේ. පළමු පදය පුතේ 1යි. 1 ලැබෙන්නේ බලන්න 1 ලැබෙන්න. දැන් ලබා ගන්නවා. හැබැයි මෙතන පුතේ ගුණාකාර වෙන කෙනා හොයාගන්න. මෙන්න මෙහෙමයි. මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට යන්නේ කීයක් වෙන්න වෙලා? 1 3ක් වෙන්නේ 2ක් වෙන්න වෙලා. එහෙනම් මෙතන 2ක්. හරි? 3 5ක් වෙන්නේ පුතේ 2ක් වෙන්න වෙලා.
5 7ක් වෙන්නේ පුතේ දෙකක් වැඩි වෙලා. ඒ කියන්නේ දෙකේ ගුණාකාර තියෙනවා. දෙකේ ගුණාකාර තියෙනවා. ඔන්න එහෙනම් දෙකේ ගුණාකාර තියෙන නිසා දෙකයි එන්නේ. දෙකේ ගුණාකාර තියෙන නිසා කීයයි එන්නේ? දෙකයි එන්නේ. ඒ දෙකෙන් දෙකනේ. හරිනේ? දෙකයි එන්නේ. ඔන්න. දැන් පුතේ මම පළමු පදේ නම් එන්ට එකක් දාලා බලනවා එක එනවද කියලා. දැන් එන්ට එකක් දැම්මම ඉන්න ඕනනේ. හරි. ඔන්න එන්ට එකක් දානවා. දෙවරක් එක. ඔන්න එන්ට එකක් දාන්නේ. දෙවරක් එක. දෙකයි. දෙවරක් එක දෙකයි එකක් එන්න ඕන. එහෙනම් මොකද වෙන්න ඕන? එකක් අඩු වෙන්න ඕන. මෙතනින් එකක් අඩු වෙන්න ඕන. දෙවරක් එක දෙකයි. දෙකෙන් එකක් අඩු වුණාම නම් වැඩේ හරි. දෙවරක් එක දෙකයි. දෙකෙන් එකක් අඩු වුණාම ඕනනම් එකක්. දැන් නම් හරි වගේ. මේක පුතේ දෙකෙන් දෙක වැඩි වෙන නිසා තමයි මෙන්න මේ දෙකෙන් දෙක වැඩි වෙන නිසා තමයි මෙතන දෙකක් එන්නේ. හරිද? මෙන්න මෙතෙන්ට දෙක ආවේ මෙයා දෙකෙන් දෙක වැඩි වෙන නිසා. දෙකෙන් දෙකනේ වැඩි උනේ. ගුණාකාර සම්බන්ධවල ගුණාකාරය දෙකයි. ඒ නිසා තමයි මෙතන දෙකක් ආවේ. ඔන්න ඊළඟට මම දෙවන පදය ලියනවා. දෙවන පදය. මෙයා දෙකෙන් දෙක වැඩි වෙන නිසාමයි මෙතෙන්ට දෙකේ. දෙවන පදේ නිසා මෙයාට මෙතෙන්ට දෙක. එකක් අඩු කරනවා. දෙවරක් දෙක 4යි. 4ෙන් එකක් අඩු කරා. ඉතින් ඔන්න 3යි. ඔන්න ඊළඟට තෙවන පදය. තෙවන පදය. දෙකෙන් දෙක වැඩි වෙන නිසා මෙතන 2යි. තෙවන පදය තුන්වන පදේ නිසා මෙතන 3යි. එකක් අඩු වෙන්න ඕනේ. දෙවරක් 3 6යි. 6 එකක් අඩු වුණාම තමයි ඕන්න 5 එන්නේ. ඊළඟට පුතේ හතරවන පදය. හතරවන පදය. ඔන්න හතරවන පදය දෙවරක් 4. හතරවන පදේ නිසා මෙතන 4. අඩු කිරීම 1. දෙවරක් 4 8යි. 8ෙන් එකක් අඩු වුණා. ඔන්න පුතේ 7යි. හරිනේ. වැඩේ හරියටම හරි. ඔන්න දෙම්මම තිත් දෙම්මා. තිත් දෙම්මා. තිත් දෙම්මා. n වන පදය. n වන පදය. හතරවන පදය නම් 4 මෙතන. n වන පදය නම් දෙවරක් n ඍණ 1. දෙවරක් n ඍණ 1 කියන්නේ පුතේ 2යි n ඍණ 1. ඔන්න එහෙනම් සාධාරණ පදය ඔත්තේ සංඛ්‍යා රටාවේ 2යි n ඍණ 1යි. තේරුණාද? හරි. පුතේ මේ ටික දැන් ලියා ගන්න ඕන ඔයාලා. මුලින්ම මෙන්න මෙයා දෙකෙන් දෙක වැඩි වෙනවා කියලා ලියා ගන්න. මෙතන ඊට මදි නම් පුතේ පහලින් හරි මෙහෙම දාන්න. දාලා දෙකෙන් දෙක වැඩි වෙනවා කියන එක මෙන්න මෙහෙම දාගන්න. හරිද? ඒ දෙක තමයි පුතේ මෙතෙන්ට ආවේ. ඒ දෙකේ ඉලක්කම තමයි මෙන්න මේ ඔක්කොටම ආවේ. හරි නේද? ඒ දෙකෙන් දෙක වැඩි වෙන නිසා තමයි මෙතෙන්ට ආවේ. පළමු පදේ නිසා 1. පළමු පදේ නිසා 1. දෙවන පදේ නිසා 2. තෙවන පදේ නිසා 3. හතරවන පදේ නිසා 4. n වන පදේ නිසා n. හරි ලියා ගන්න ඉක්මනින්ම. සර් ඔව්. පදය ගුණාකාරය අගය කියලා දාන්න ඕනේ. කමන්නේ ඕනේ එහෙම ගන්න. ඒ ඕනේ. ඒකයි. හරිද පුතේ? මෙහෙම ගන්න අර පදය ගුණාකාරය අගය කියන එක තමයි මේ දාලා තියෙන්නේ. පදය ගුණාකාරය අගය. මෙතන පුතේ දෙකෙන් දෙක වැඩි වෙන නිසා තමයි මෙතනට දෙක ආවේ. දැක්කද?
ඒ නිසා මෙහෙම ඊතල දාලා දාගන්න. ඒතර ඔයාලට පැහැදිලි. එයි මෙතෙන්ට 2 ආවේ. සර් ඔව් පුතේ. එතකොට සර් පොදු පදය 2 2යි n ඍණ 1. පොදු පදය ඔව්. එම නිසා පොදු පදය අන්තිමට ලියන්න. ඔන්න මෙතනින් පස්සේ අටින්ම ලියන්න ඕන පුතේ. එම නිසා පොදු පදය. එම නිසා පොදු පදය සමානයි 2යි n ඍණ 1යි. දැන් මට මෙතන ඉඩ නැහැ. ඔයාලා පහලින් ලියන්න. එම නිසා පොදු පදය සමානයි 2යි n ඍණ 1යි. එම නිසා පොදු පදය සමානයි 2යි n ඍණ 1යි. හරි. ඕන පුතේ ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයාගත්තා. ඒකත් හරි. හරිද? පොඩ්ඩක් ඉන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හරි. ඊළඟ පුතේ ඊළඟ එක ලියන්න. ඊළඟ තරුව කියන්නේ ඊළඟ පොයින්ට් එක සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය සෙවීම. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ. ඔන්න මේක ඉවරලමයි අන්තිමට ගන්න. එම නිසා පොදු පදය සමානයි කියලා. හොඳේ මම ලිව්වේ නැහැ. මම මෙහෙන් ලියන්නම්. එම නිසා පොදු පදය සමානයි 2යි n ඍණ 1යි කියලා අන්තිමට ලියන්න. එම නිසා පොදු පදය 2යි n ඍණ 1යි. ඔන්න ඔහොම. එම නිසා පොදු පදය 2යි n ඍණ 1යි. පුතේ මේක මතක තියාගන්න ඕන. හොඳේ. ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2යි n ඍණ 1යි කියලා ඔයාලා මතක තියාගන්න ඕන. ඔන්න ලබාගත්තු විදිය. මේ තියෙන්නේ හොයාගත්තු විදිය. මේක මතක තියාගන්න ඕන ඔයාලා. සර් ඔව්. සර් ඔව් කියන්න පුතේ. ඉරට්ටේ සංඛ්‍යා රටාවෙන් ගානක් ඉරට්ටේ සංඛ්‍යා රටාවෙන් ගානක් හදන්නකෝ මට තේරුන්නේ නැහැ. ඉරට්ටේ සංඛ්‍යා රටාවෙන් ගානක් හදන්නකෝ. ඉරට්ටේ සංඛ්‍යා රටාව දෙකෙන් පටන්ගෙන දෙකේ ගුණාකාරණ සංඛ්‍යා රටාවනේ. මම අන්තිමට ගණන් දෙනවා. මේකිනුත් ගණන් දෙනවා. මේ ටික කරලා සමචතුරස්‍ර සංඛ්‍යාත් කරලා ත්‍රිකෝණ සංඛ්‍යාත් කරලා අන්තිමට ගණන් දෙන්න. හරිද? දැන් ඔන්න ඉරට්ට සංඛ්‍යා කරා. දැන් උත්තේ සංඛ්‍යා රටාවත් කරා. ඊළඟට දැන් සමචතුරස්‍ර සංඛ්‍යා රටා. ඊට පස්සේ ත්‍රිකෝණ සංඛ්‍යා රටා. ඔය හතරම ඉවර කරලා ගණන් දෙන්න මේ හතරෙම. අන්තිමට ගණන් ටික දෙන්න. හරිද? ලියන්න පුතේ ඊළඟට සමචතුරස්‍ර සංඛ්‍යා. මෙතන
समचतुरस्र समचतुरस्र සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම समचतुरस्र සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම හරි ඔන්න පුතේ සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්නයි යන්නේ. ඊට කලින් අපි සමචතුරස්‍ර සංඛ්‍යා රටාව ලියාගමු. පුතේ කීයද මුලින්ම සමචතුරස්‍ර සංඛ්‍යාව? 1 නේද? 1 ඊළඟට එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන්වරක් 9යි. ඊළඟට 4 වරක් 4 16යි. ඔහොමනේ යන්නේ. 1 4 9 16. ඔන්න පුතේ දැන් මම ගන්නවා පළමු පදය. පළමු පදය ලැබෙන්නේ කොහොමද? පළමු පදය ලැබෙන්නේ එක් වරක් 1. ඒක නම් හරි ලේසි. ඊළඟ පදයේ අගය එක් වරක් 1 1යි. එකයි. ඊළඟ පුතේ දෙවන පදය ලැබෙන්නේ දෙවරක් 2. දෙවරක් 2 නම් පුතේ 4යි. තෙවන පදය හරිම ලේසි. තෙවන පදය තුන් වරක් 3 ඔන්න පුතේ 9යි. හතරවන පදය 4 වරක් 4 ඕන්න 16යි වැඩේ හරි. දැන් ඔන්න ටික් 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 තව ලියන්න පුළුවන් පහලට අපි ලියන්නේ නෑ ඒ වුණාට ඔන්න n වන පදය n වරක් n හතරවන පදය නම් 4 වරක් 4නේ n වන පදය නම් පුතේ n වරක් n වරක් n ගේ වර්ගය ඔන්න එහෙනම් n වර්ග හරි ඔන්න වගුව මේ ටික ලියා ගන්න දැන් මේ වගුව සම්පූර්ණ කරන්න මෙයා පදයේ අගේ ලැබී ඇති ආකාරය ඕන්න ඒව ලියන්න ඕනේ මතක තියාගන්න. ඒ ටික තමයි ලියවෙන්නේ. හරි. කොහොමද අග්ගාල වගුව සකස් කරන්න පුතේ? මනින්ම මේක ඉවර කරන්න. ඉක්මනින්ම ලියා ගන්න.
හරිද පුතේ? කොබලන්න වැඩි ඉවර ළමයි අත උස්සන්න. හරි. ඒක ඉවර නම් ලියන්න පුතේ මෙතන. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. මේක අන්තිමට ගන්න. එම නිසා පොදු පදය සමානයි. එම නිසා පොදු පදය සමානයි n වර්ග. එම නිසා පොදු පදය සමානයි n වර්ග. එම නිසා පොදු පදය සමානයි n වර්ග. හරි. තව එකයි අන්තිම එක. තව එකයි අන්තිම එක. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. එතනින් ඉවරයි පාඩම. ගණන් තමයි හදන්න තියෙන්නේ. හරිද? මේක ඉවර ළමයි. ඒ නිසා පොදු පදේ n වර්ග කියලා ලියලා ඉවර නම් ලියන්න පුතේ අතරින් ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදයේ සෙවීම. ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය සෙවීම. හරි. ඔන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය හොයන්න යන්නේ. හරිද? මේ ටික මම මකනවා. ඔන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. කුඩාම ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද? කීයෙන්ද පටන් ගන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාව? එකෙන්. ඔන්න පුතේ එකෙන් තමයි පටන් ගන්න. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 3. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව. 6. ඊළඟ ත්‍රිකෝණ සංඛ්‍යාව 10. හරි. එතකොට පුතේ ඔයාලට මතකද මේ ත්‍රිකෝණ සංඛ්‍යා ගත්තේ කොහොමද? පළවෙනි කෙනා වුණා 1. දෙවෙනි කෙනා වුණා 1 2 එකතු කරා. තුන්වෙනි කෙනා වුණා 1 2 3යි 3 දෙනාම එකතු කරා. හතරවෙනි කෙනා වුණා 1 2 3යි 4යි එකතු කරා. කොහොමනේ ගත්තේ? මේක මතකද? මීට අමතරව මම තව ක්‍රමයක් කියලා දුන්නද නැද්ද? මේ ක්‍රමයට අමතරව 6 වසරේදී මම තවත් ක්‍රමයක් කියලා දුන්නාද නැද්ද? මතක නම් කියන්න මයික් එක ඔන් කරලා කියන්න සර් තව ක්‍රමයක් කියලා දුන්නා තව ක්‍රමයක් තියෙනවා මෙන්න මේකෙන් ගන්න පුළුවන් කියලා කියන්න. මයික් එක හරි කියන්න පුතේ. මයික් එක ඔන් කරලා කතා කරන්න තව ක්‍රමයක් මතක ළමෙක් ඉන්නවනම් මේ ක්‍රමයට අමතරව දැන් මේ ක්‍රමේ 1 2 3යි 1 2 3යි 6යි 1 2 3යි 4යි එකතු කරාම 10යි ඊළඟ එක්කෙනා වුණනම් 1 2 3යි 4යි 5යි 5 දෙනාම එකතු කරනවා. ඒතකොට 15යි කොහොමනේ ගත්තේ? තව ක්‍රමයක් තියෙනවනේ පුතේ. ඒ ක්‍රමේ මතක දරුවෙක් ඉන්නවනම් මයික් එක ඔන් කරලා මට කියන්න. මෙන්න මේ විදිහට සර් ත්‍රිකෝණ සංඛ්‍යා අපි ගත්තා. බෙදලා කොහමද මට කියන්නකෝ පුතේ. කවුරුවත් නැද්ද? අපරාධ මං කියලා දුන්නේ. කෝ අකීෂා යෝෂානි මේ ළමයි කෝ ඊළඟට උෂානි විහංග පාරණ ළමයි කෝ මගේ පන්තියේ කියලා දීලා තියෙන්නේ. අමීෂ් මතක නැද්ද? මෙහෙම එකක් දුන්න මතකද? දැන් පොත් පෙරලලා බලන්න ඕනේ. n වරක් n දාන එක බෙදීම 2 සූත්‍රයක්. මෙන්න මෙහෙම සූත්‍රයක් n වරක් n දාන එක බෙදීම 2 කියන සූත්‍රය. දෙවෙනි කෙනා වොන්නම් දෙවෙනි කෙනා ಗುಣ කරන්න ඊට එකක් වැඩි එක වෙන 3 ගුණ කරලා 2කින් බෙදන්න. දෙවෙනි කෙනා වොන්නම් දෙකට එකක් වැඩි කෙනා වන 3න් වැඩි කරලා 2කින් බෙදන්න. ඔබන් මෙහෙම එකක් මතක අඩු ගානේ මෙහෙම හරි එකක් මතක ළමයින්ට උත්සාහ. මෙහෙම එකක් දුන්නනේ n වරක් n දාන එක බෙදීම 2.
ඕන්න ඕක තමයි පුතේ සාධාරණ පදේ. n වරක් n ධන එක බෙදීම 2 තමයි සාධාරණ පදේ. ඒක මං එදා දුන්නා. කොහෙන්ද ආවේ කියලා දන්නේ නැහැ. නිකන් උඩින් පාත් වුණා. දැන් ඒ උඩින් පාත් වෙච්ච එක මම කියලා දෙන්න යන්නේ මේක කොහොමද ලැබුණේ? මං ඒ කාලේ නිකන් කිව්වා මෙන්න මේ සූත්‍රයක් මගින් ලබාගත හැක මෙන්න සූත්‍රය. හරි. සූත්‍රය තමයි පුතේ ඔය සාධාරණ පදේ. හරිද? ඒ කාලේ තේරෙන්නේ නැහැ. ඒ කාලේ මම දුන්නා. ඔයාලා ලියා ගත්තා. ආවේ කොහොමද? ඒව දන්නේ නැහැ. නමක් ගමක් දන්නේ නැහැ. දුන්න නිසා ලියාගත්තා. දැන් ඔන්න කියලා දෙනවා මේක කොහොමද ආවේ මෙතන? මෙන්න මෙහෙමයි පුතේ. හොඳට බලා ගන්න. හරිද? මේක ලැබෙන්නේ කොහොමද? පුතේ මේ ප්‍රැක්ටිකල් එක ඔයාලා කරන්න ඕන නෑ. ඒ කියන්නේ පුතේ මේකේ පොඩි වැඩක් තියෙනවා. ඒක ඔයාලගේ අච්චු පොතේ තියෙන නිසා මම ඒ රූප අඳින්න යන්නේ නෑ. හොඳයි. මෙන්න මෙහෙමයි මම හැබැයි බෝඩ් එකේ අඳිනවා. ඔයාලා අඳින්න ඕනේ නෑ. මොකද වෙලා යන නිසා. හරිද? ඔයාලා අවශ්‍ය දේවල් අච්චු පොතෙන් බලා ගන්න. මේ අච්චු පොතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය සෙවීම යටතේ තියෙනවා. ඒක කරන විදිය ගැන. හරිද? මම නිකම් මේක කියලා දෙනවා. මෙන්න මෙහෙමයි. පුතේ ත්‍රිකෝණ සංඛ්‍යාව මුලින්ම එකනේ තියෙන්නේ. එක ගෝලයක් ඇඳලා. ඊළඟට 3 නම් බෝල 3 මෙහෙම අදින්නේ. එක්කෙනෙක් මෙහෙම, අනිත් එක්කෙනා මෙහෙම, අනිත් එක්කෙනා මෙහෙම. ඊළඟට 6 නම් පුතේ මෙහෙම. 1 2 3 4 5 6 ඔන්න ඔය විදිහට. ඔයාලා අදින්න ඕනේ නැහැ මේක තියෙනවා අච්චු පොතේ. හරිද? අච්චු පොතෙන් බලන්න ඒක. නැත්තම් වෙලා යනවා මම දන්න ඕගොල්ලන්ට මේව ගහන්න දුන්නොත් එහෙනම් 60 පැයක්. ආයිදි වයසක ආච්චිලා 100ලා ඉන්නේ මේ. ඔක්කොටම 60 පැයක්. හරිද? ඔන්න මම මුල් ටික ඔන්න සකස් කරගත්තා. 1 3 6 10. දැන් පුතේ ඔය වගේම එකක් මේ වගේම එකක් තව මේ පැත්තට යනවා. හරියට නිකන් මෙතනින් කණ්ණාඩියක් තිබ්බා. මෙතනින් කණ්ණාඩියක් තියුවම ඔය වගේම එකක් මේ පැත්තෙත් හැදෙනවනේ. මේ විදිහට තව එකක් සෙට් කරගන්න. ඔන්න මෙතෙන්ට එකයි ඔහොම එකයි මෙතෙන්ට එකයි මෙහිම එකයි ඔන්න පුතේ මේ ඉර හරියට මෙතනින් යන්නේ. ඔයාලා මේක ගහගන්න මේක සකස් කරන්න ගියොත් ඔයාලට සෑහෙන වෙලාවක් යනවා. ඔන්න මම ඒක නිසා ඉක්මනට සකස් කරගත්තා. හරි මෙතනත් එහෙමමයි. මෙතනත් ඒ විදිහටම 1 2 3 මේ වගේම එකක් මේ පැත්තට සකස් කරා. මෙතනත් එහෙම. මේ බලන්න කවුද මේ පුතේ මයික් ඔන් කරන්න එපා. මෙතනත් එකයි ඊළඟට මෙතන එකයි මෙතන එකයි. හරිද? බලාගෙන ඉන්න. ඊළඟට මෙතන එකයි ඔක්කොටම එකයි. හරි. ඔන්න පුතේ මෙතන එක කියන එක ඒ වගේ දෙන්නෙක් ගත්තා. 3 කියන එක ඒ වගේ දෙන්නෙක් ගත්තා. 6 කියන එකත් ඒ වගේ දෙන්නෙක් දෙපැත්තට ගත්තා. 10 කියන එකත් ඒ වගේ පුතේ දෙන්නෙක් ගත්ත දෙපැත්තට. හරි? දැන් පුතේ මේකේ මම ගන්නවා අපි දන්නවා පේලි කියන්නේ මේ අතර තියෙන ඒවානේ. පේලි කියන්නේ මේ අතර තියෙන ඒවා. තීර කියන්නේ මේ අතර තියෙන ඒවා. පේලි තියෙන්නේ මෙහෙමයි. තීර තියෙන්නේ මෙහෙමයි. මම මේකේ පේලි ගානයි තීර ගානයි ලියා ගන්නවා. හරිද? මෙන්න මේක පුතේ චුට්ටක් කරදිලා මේක මෙහෙමයි මේක මෙතෙන් වෙනෝනි. හරි. පේලි කියන්නේ මේ අතර තියෙන ඒවා තීර කියන්නේ මේ අතර තියෙන ඒවා. මම දැන් ලියා ගන්නවා මේකේ පේලි මෙච්චරයි තීර මෙච්චරයි. පේලි පුතේ මේකේ එකයි තීර
දෙකයි. පේලි එකයි තීරු මෙන් දෙකයි. ඔය විදිහට මම පේලි තීරු ලියා ගන්නවා. මම පේලි තීරු කියන එක මෙහෙන් ලියනවා. පේලි තීරු. ඔන්න මෙතන පේලි එකයි තීරු දෙකයි. මෙයාගේ දැන් බලන්න. පේලි එකයි දෙකයි. පේලි දෙකයි තීරු එකයි දෙකයි තුනයි. තීරු තුනයි. මේකෙත් බලන්න. පේලි එකයි දෙකයි තුනයි. පේලි තුනයි. තීරු එකයි දෙකයි තුනයි හතරයි. තීරු හතරයි. මේකෙත් බලන්න. පේලි එකයි දෙකයි තුනයි හතරයි. පේලි හතරයි. තීරු එකයි දෙකයි තුනයි හතරයි පහයි. තීරු පහයි. ඔය විදියට පුතේ තවත් ලියන්න පුළුවන්. හරි? ඔහොම ලියාගෙන යන්න පුළුවන්. පේලි ගානයි තීරු ගානයි. හරි? දැන් පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා ලැබෙන්නේ 1 3 6 10නේ. ඔය 1 3 6 10 මම ලබා ගන්නවා මෙහෙම. මෙන්න මෙහෙම ක්‍රමයකින්. පළවෙනි පදයේනේ 1. ඔන්න පළමු පදය මම ලබා ගන්නවා 1 2කින් වැඩි කරලා. ඒ කියන්නේ පේලි ගාන තීරු ගානෙන් වැඩි කරලා ඒ වගේම දෙන්නෙක් ලියුවනේ. ඒ නිසා දෙකෙන් බෙදන්න ඕන. පේලි ගණන ගුණ කරනවා තීර ගණනෙන් ඊළඟට දෙකෙන් බෙදෙනවා. ඔන්න ඔහොමයි ගන්න. හරිද? ඔන්න පදයක් ලබා ගන්න විදිය පදයක් ලබා ගන්නේ පේලි ගණන ගුණ කරා තීර ගණනෙන් ඊළඟට දෙකෙන් බෙදෙනවා. පුතේ මෙතන පේලි එකයි තීර කීයක් තියද? තීර දෙකයි. එක දෙකෙන් වැඩි කරා දෙකෙන් බෙදුවා. ඔන්න එක් වරක් දෙක දෙකයි දෙක දෙකෙන් බෙදුනම එකයි. ඔන්න එහෙනම් පළමු පදයේ වැඩි හරි එක් වරක් දෙක බෙදීම දෙක එකක් එනවා. ඊළඟට දෙවන පදය. දෙවන පදය ගන්න පුළුවන් පුතේ පේලි ගාන තීර ගානෙන් වැඩි කරනවා. දෙක තුනෙන් වැඩි කරනවා. දෙක තුනෙන් වැඩි කරලා දෙකෙන් බෙදනවා. හරි. දෙවරක් 3 6යි 6 දෙකෙන් බෙදුන 3යි. වැඩේ හරියට 3ක් ඇවිල්ලා. ඊළඟට 3 4ෙන් වැඩි කරනවා. 3 වරක් 4 ඔන්න බලන්න 3 වරක් 4 3 වරක් 4 කීයද? පේලි ගාන තීරු ගානෙන් වැඩි කරන්න 3 වරක් 4 12යි. 12 දෙකෙන් බෙදන්න 6යි. හරි නේද? පේලි ගාන තීරු ගානෙන් වැඩි කරන්න 4 වරක් 5 20යි. 20 දෙකෙන් බෙදන්න 10යි. ආන්න දැක්කනේ දෙන ක්‍රමේ. අන්න ඒ විදියටයි පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවක පොදු පදය ලැබෙන්නේ. පේලි ගාන තීරු ගානෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න ඕන. පේලි ගාන තීරු ගානෙන් වැඩි කරලා දෙකෙන් බෙදනවා. තේරුන්නේ නැහැ සර්. මෙන්න මෙච්චරයි පුතේ. පේලි ගාන මේ දැක්කද පේලි? පේලි 1යි තීරු 2යි. පේලි 2යි තීරු 3යි. පේලි 3යි තීරු 4යි. තේරුණාද? පුතේ හරි අහගන්නකො මේක අහගන්නකො. පේලි 4යි තීරු 5යි. පේලි ගාන තීරු ගානෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. එතකොට එනවා පුතේ මෙන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යාව. එක දෙකෙන් වැඩි කරන්න. එක දෙකෙන් වැඩි කරා 2යි. ඒක දෙකෙන් බෙදන්න මෙයා එනවා. පේලි ගාන තීරු ගානෙන් වැඩි කරන්න 2 3ෙන් වැඩි කරන්න 6යි. 6 දෙකෙන් බෙදන්න 3ක් එනවා. 3 4ෙන් වැඩි කරන්න 12යි. 12 දෙකෙන් බෙදන්න 6යි. 6 එනවා. 4 5ෙන් වැඩි කරන්න 20යි. 20 දෙකෙන් බෙදන්න 10යි. 10 එනවා. දැක්කද? පේලි ගාන තීරු ගානෙන් වැඩි කරා කීයෙන් බෙදුවද? දෙකෙන් බෙදුවා. අන්න ඒකයි පුතේ සාධාරණ පදය හොයාගන්න ක්‍රමය. හරිද? ඔන්න දැන් මම මේ ටික මකනවා. ඔයාලා මේක ලියන්න ඕනේ නැහැ. මමත් මේ ටික දැන් අයින් කරනවා. හරි. දැන් නවත්තන්න කීයද? දැන් නවත්තනවා තව පොඩ්ඩකින්. ඔන්න එහෙනම් දැන් මම පුතේ පළමු පදය හොයාගන්න විදිය ලියනවා. ඔන්න පළමු පදය හොයාගන්න පුතේ එක වැඩි කරනවා දෙකෙන් ඊට වැඩි එක්කෙනා. හරි ඉස්සෙල්ලත් එහෙමනේ ලිව්වේ. එක දෙකෙන් වැඩි කරා දෙකෙන් බෙදුවා. එක් වරක් දෙක දෙකයි දෙක දෙකෙන් බෙදුනම එකයි. ඔන්න පළමු පදය ගත්තා.
දැන් දෙවන පදය පළමු පදය නම් පුතේ මෙතන 1යි. දෙවන පදය නම් මෙතන 2යි. දෙක වැඩි කරන්නේ ඊට එකක් වැඩි එකයි. 3යි. හරිද? ඒ කියන්නේ පේලි 2යි තීර 3යි. පේලි 2යි තීර 3යි කියන එක තමයි පුතේ මේක ලියන්නේ. පේලි 2යි තීර 3යි. ඊට පස්සේ දෙකෙන් බෙදුවා. දෙවරක් 3 6යි 6 දෙකෙන් බෙදුණා 3යි. හරිද? ආවනේ. ඊළඟට ඔන්න පුතේ තෙවන පදය. තෙවන පදය. තෙවන පදය නම් පුතේ මෙයා තෙවනනේ 3 වල. එහෙනම් 3 ගුණ කරන්න ඕනේ ඊට එකක් වැඩි එක 4යි. දෙකෙන් බෙදෙනවා. ඔන්න 3 4. ඒ කියන්නේ පේලි 3යි තීරු 4යි. පේලි 3යි තීරු 4යි. 3 වරක් 4 12යි 12 දෙකෙන් බෙදුණා පුතේ 6යි. දැක්කද? ඕන්න ඊළඟට හතරවන පදය. හතරවන පදය. හරි. ඔයාලා දැන් මේ වගුව සම්පූර්ණ කරගන්න මේ විදිහට වගුව සකස් කරන්න. පළමු පදය නම් 1 2කින් වැඩි කරා 2කින් බෙදුවා. දෙවන පදය නම් පුතේ මෙතන 2යි. එයා වැඩි කරන්නේ ඊට එකක් වැඩි එකකින්. දෙවන පදය නම් 3යි. 3 වැඩි කරන්නේ ඊට එකක් වැඩි එකකින්. හතරවන පදය වැඩි කරන්න ඕන 4නේ. 4 වැඩි කරන්න ඕන ඊට එකක් වැඩි එකකින්. 5. ඊට පස්සේ 2කින් බෙදන්න. එතකොට මෙයා එනවා 10 එනවා. හරි වගුව සම්පූර්ණ කරගන්න. හතරවන පදය නම් පුතේ 4යි. 4 වැඩි කරන්න ඊට එකක් වැඩි එක වන 5න් බෙදන්න 2කින්. පේලි 4යි තීරු 5යි. 4 වරක් 5 20යි 20 දෙකෙන් බෙදුණා ඕන පුතේ 10යි. දැන් පහලට තිත් 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 කියලා තියන්න. තිත් 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 තියන්න පහලින්. දැන් මට මෙතන ඉඩ නැහැ. n වන පදය අන්තිමට තිත් 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 කියලා n වන පදය. හරි දැන් මම ඒ ටික උඩින් ලියන්නම්. මට ලියන්න ඉඩ මදි නිසා මම මේ ටික තිත් කියලා උඩින් ලියන්නම් මෙතනින්. ඔන්න පුතේ තිත් 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 මේ යටින් තියන්න ඕන තිත් එක හොඳේ මේ උඩින් තියන්නේ මම. තිත් 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 n වන පදය ලබා ගන්නේ කොහොමද? 4 වන නම් 4 ඊට එකක් වැඩි එකකින් ගුණ කරන්නේ. දෙවන නම් 3 ඊට එකක් වැඩි එකකින්. දෙවන නම් 2 ඊට එකක් වැඩි එකකින්. n වන නම් n වැඩි කරනවා ඊට එකක් වැඩි එක වන n ධන එකකින්. හරිනේ පුතේ? n ට එකක් වැඩි කරාම n ධන 1යිනේ. 2ට එකක් වැඩි කරාම 3යි. 3ට එකක් වැඩි කරාම 4යි. 4ට එකක් වැඩි කරාම 5යි. එහෙනම් n ට එකක් වැඩි කරාම n ධන 1යි. n වැඩි කරනවා n ධන 1කින්. ඊළඟට බෙදනවා කීයෙන්ද? 2කින්. ඕන්න එහෙනම් n වාරයක් n ධන 1 බෙදීම 2. ඕන්න ඔතනින් ඉවරයි. හරි මෙතනින් වගුව ඉවරයි. සම්පූර්ණ කරන්න. ඔන්න පුතේ සාධාරණ පදය අපි හොයාගත්තා. n වන පදය n වාරයක් n ධන 1යි. එම නිසා පොදු පදය සමානයි. n වාරයක් n ධන 1 බෙදීම 2යි. ඔන්න ඔහොමයි ලැබෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට තමයි පොදු පදය ලැබෙන්නේ. හරි.
හරි පුතේ. ඔන්න වැඩ ටික ඉවරයි. එච්චරයි. හරිද මේක කරන්න ඕන නිසාමයි මම වැඩිපුරත් අරගෙන කරේ. කාලයක් වැඩිපුර ගියා කමන්නේ මේක ඉවරයක් කරන්න ඕන නිසා. හරිද? මෙන්න පුතේ පොඩ්ඩක් අහගන්න දැන් මේ ටික ලියාගෙන ඉවර වෙලා ඔයාලා මෙන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව ලබා ගැනීම තියෙන පුතේ 11 වෙනි පිටුවේ මේක ආයි බලන්න හොඳයි අර මම තිත් ඇඳලා කියලා දුන්නේ ඒක ආයි බලන්න පේලි ගණන තීරු ගණන වැඩි කරලා ගන්න විදිය මේකේ තියෙනවා හරිද එතකොට පළවෙනි පදය දෙවෙනි පදය තුන්වෙනි පදය හතරවෙනි පදය 10 වෙනි පදය 9 වෙනි පදය ගන්න විදියත් මේකේ තියෙනවා මේකත් ආයි බලන්න ඔයාලා මේ ටික ආයි බලන්න ඔන්න මම ඒව මුකුත් ලිව්වේ නැහැ ඉක්මනට මේ පොදු පදය හොයාගන්න ඕන නිසා ඉක්මනින්ම පොදු පදය හොයාගත්තා හරිද දැන් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා මේ ප්‍රශ්නය අහලා නවත්තනවා ඉවරයි මෙතනින් හරිද පුතේ මට හොයාගන්න ඕන 10 වෙනි පදේ එතකොට මොකද්ද කරන්න ඕන 10 වෙනි පදේ ಗುಣ කරන්න ඕන 10 ಗುಣ කරන්න ඕන කීයද 10 වෙනි පදේ ඕන 10 ಗುಣ කරන්න ඕනි 11 හරි 10 ගුණ කරලා ඉක්මනින් බෙදනවා කීයෙන්ද දෙකෙන් මට ඕන පුතේ 20 වෙනි පදය හොයාගන්න. එහෙනම් 20 ගුණ කරන්න ඕන කීයෙන්ද 21 දෙකෙන් මට ඕන පුතේ 100 වෙනි පදය හොයාගන්න. එහෙනම් 100 ගුණ කරනවා 101 බෙදනවා දෙකෙන් වැඩේ තේරුණාද? හරි ඔන්න පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය මෙන්න මෙයා. හරිද? දැන් ඔන්න ඔය පොදු පද සෙට් එක. ඉරට්ටේ සංඛ්‍යා රටාවේ පොදු පදය, ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය, සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ පොදු පදය, ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ පොදු පදය. ඔය හතරෙම පොදු පද මතක තියාගන්න. මතකේ තියාගත්තොත් පුතේ ඔයාලට ඉක්මනින්ම ගණන් හදාගන්න පුළුවන්. නැත්නම් තේ වැඩේ ඉවරයි. මේ ගාන ඉවරයි. හරිද? අනිවාර්යෙන් පුතේ මේ පොදු පද හතර මතක තියාගන්න. ඉරට්ට සංඛ්‍යා රටාවේ පොදු පදේ කීයද? හරි මතක් කරමුටක් ගාලා ඉරට්ට සංඛ්‍යා රටාවේ කො දෙකයි ඔත්තේ සංඛ්‍යා රටාවේ දෙකයි එන්නේ. සමචතුරස්‍ර සංඛ්‍යා රටාවේ ගුණ කිරීම n සමානයි වර්ගය. ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ n ගුණ කිරීම n හරිද? ඔය හතර පුතේ හොඳට මතක තියාගන්න. ගණන් වලට යොදන්න ඕන වෙනවා. අපි ඊළඟ දවසේ මේවයි ගණන් හදනවා. හරිද? එහෙනම් පුතේ අදට පන්තිය ඉවරයි. ආයෙත් පන්තිය තියෙන්නේ බදාදාට. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන් ඉස්සරණයි පුතේ. ආයිබෝවන්